හරි. එහෙනම් ස්ක්‍රීන් රෙකෝඩ් ටයිම් එක ඉවරනවා ළමයි. ඒ කියන්නේ දෙවෙනි කොටසක් විදිහට තමයි දාන්න වෙන්නේ ඊළඟ කෑල්ල. අපි 32 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ තමයි කතා කරන්න යන්නේ. මේ වගේ බහුවර්ණ ප්‍රශ්න නිතරම තියෙනවා ට්‍රාන්සිස්ටර් වලට අදාළව, කාරකාත්මක වර්ධක වලට අදාළව. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ දැන් සෙනර් ඩයෝඩ් එකට අදාළව ප්‍රධාන සංඥාවට අනුව ප්‍රතිදාන සංඥාව කොහොමද වෙනස් වෙන්නේ කියලා අහන ප්‍රශ්න ඔයගොල්ලෝ නිතර දැකලා ඇති. හරි. එතකොට මේකෙදි අපි ප්‍රශ්න කියවමු. රූපයේ දැක්වෙනුයේ ප්‍රමත විභවයට වඩා වැඩි විභවයක් ප්‍රදානය ලෙස පරිපතයට ලබා දුන් විට. හරිද? විට ඉන් පරිපතය ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි පරිපත කොටසකි. ඒ කියන්නේ වෝල්ටීයතා යාමකයක් කියලා තියෙන්නේ. ඉතින් සෙනර් ඩයෝඩය තමයි වෝල්ටීයතාවය යාමනය කරන්නේ. හරිද? සෙනර් ඩයෝඩය පසු නැඹුරුවේදී තමයි වෝල්ටීයතා යාමකයක් විදිහට වැඩ කරන්නේ. සෙනර් ඩයෝඩය පසු නැඹුරුවට පත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන අවශ්‍යතා දෙක? සෙනර් ඩයෝඩයේ කැතෝඩයට ධන ද්‍රවීයතාව ලැබෙන්න ඕන. හරි. ලැබිලා තියෙනවා. සෙනර් ඩයෝඩයේ ඇනෝඩයට ඍණ ද්‍රවීයතාව ලැබෙන්න ඕන. ඒකත් හරි ලැබිලා තියෙනවා. එහෙනම් පසු නැඹුරුවේදී ඒ කියන්නේ සංඥාවේ Vin ධන වෙන වෙලාවට සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු වීම සඳහා එක අවශ්‍යතාවයක් සම්පූර්ණ කරා. මොකද්ද? අවශ්‍යතාවය කැතෝඩයට ධන ද්‍රවීයතාව ලැබීම කියන අවශ්‍යතාවය සම්පූර්ණයි. හරිද? ඒක විතරක් සම්පූර්ණ වුණාට සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු වෙන්නේ නැත. පසු නැඹුරු වීමට අදාළව සෙනර් ඩයෝඩයට සෙනර් වෝල්ටීයතාවයත් ලැබෙන්න ඕන. ඒකත් ලැබුණොත් විතරයි සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු වෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන මෙන්න මේ සෙනර් ඩයෝඩයේ ඇනෝඩයට. හරිද? මේ සෙනර් ඩයෝඩයේ කැතෝඩයට 3.3ක වෝල්ටීයතාවයක් ලැබෙනවාද කියලා. එහෙම ලැබෙනවා නම් විතරයි සෙනර් ඩයෝඩය සෙන එකක් විදිහට හැසිරෙන්නේ. එහෙම නැත්නම් එයා පසු නැඹුරු වෙන්නේ නැහැ. හරිද? එතනින් නිකන් සෙනර් ඩයෝඩය අයින් කරලා තිබ්බා වගේ නේද? ඒ වගේ. හරි. එතකොට ඔයගලන්ට පේනවා මේකේ ධන 5යි ඍණ 5යි අතර විචලනය වෙන වෝල්ටීයතා තරංගයක් තමයි දීලා තියෙන්නේ. නේද? එතන ඍණ 5ක උපරිමයක් ඍණ 5ක උපරිමයක් සහ ධන 5ක උපරිමයක් අතර විචලනය වෙන තරංගයක් දීලා තියෙනවා. එතකොට සෙනර් ඩයෝඩයට වෝල්ට් කීයක් හම්බ වෙනවද කියලා බලන්න ඕන මුලින්ම. ඒතර ඕගොල්ලන්ට පේනවා මෙතන R1 කියලා RL කියලා ලෝඩ් රෙසිස්ටර් එක නැත්නම් විබරය තියෙනවා කිලෝ ඕම් 1යි. සෙනර් ඩයෝඩයේ හරහා තියෙන ප්‍රතිරෝධයක් තියෙනවා සෙනර් ප්‍රතිරෝධය. ඒක ඇවිල්ලා කිලෝ ඕම් 1යි. දෙන්නම සමාන ප්‍රතිරෝධ නේද? එහෙමනම් දැන් මෙන්න මෙතෙන්ට Vin එක ධන 5යි වෝල්ට් උපරිමයක් වෙන වෙලාවට මෙන්න මෙතන x කියන ලක්ෂයේ විභවය කොච්චරක්ද කියලා හොයන්න යන්නේ අපි. හරිද? ඔන්න බලමු අපි දැන් ඒක. මොකද්ද හොයන්න යන්නේ? සැපයුම් විභවය ධන 5යි වෝල්ට්. මම ඒක බැටරි කෑල්ලක් විදිහට අඳින්න සංඥාව නෙමෙයි. හරිද? මට ලේසි එහෙම. ධන 5යි වෝල්ට් උපරිමයක් වෙන වෙලාවට ප්‍රතිරෝධ දෙකක් තියෙනවා ශ්‍රේණිගත වෙලා. එකක් සෙනර් ප්‍රතිරෝධය 1 කිලෝ ඕම් අනිත් එක ලෝඩ් රෙසිස්ටරේ ඒකත් 1 කිලෝ ඕම්. හරිද? හරි. 1 කිලෝ ඕම් දාන්නම්කෝ. 1k. මෙතන තමයි x ලක්ෂය නේද? මෙතන තමයි x ලක්ෂය. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන වෝල්ටීයතාවයේ උපරිමයේ ධන 5ක් වෙන වෙලාවට මේ 1 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධ දෙක හරහා වෝල්ට් 2.5 බැගින් තමයි බෙදාගන්නේ. හරිද? මෙතනින් මෙතෙන්ට වෝල්ට් 2.5යි මෙතනින් මෙතෙන්ට වෝල්ට් 2.5යි වෝල්ටීයතාවයේ බෙදෙනවා සමානව. නේද? එහෙනම් උපරිම වෙන වෙලාවට x ලක්ෂයේ වෝල්ටීයතාවය කීයද? x ලක්ෂයේ වෝල්ටීයතාවයේ වෝල්ට් 2.5යි. අනේ සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු වෙන්නේ නැහැ. ඇයි ඒ?
ඊට අදාළව 3.3ක වෝල්ටීයතාවය ලැබිලා නැහැ. එහෙනම් පළවෙනි අර්ධ වක්‍රය තුල මෙන්න මෙයාගේ දී සෙනර් ඩයෝඩය පසු නැඹුරුවක් විදිහට වැඩ කරන්නේ නැහැ වෝල්ටීයතාවය යාමනය කරන්න. ඒ කියන්නේ මෙතෙන්ට ලැබෙන වෝල්ටීයතාවය එහෙම්ම RL හරහා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න පුළුවන් මෙහෙම. පළවෙනි අර්ධ වක්‍රය තුල ඉස්සෙල්ලා 5ක් නේ තිබ්බේ දැන් 2.5ක් නේ. මෙතන ඉඳලා ඔන්න ඔහම 2.5ක වෝල්ටීයතාවයක් x ලක්ෂයේදී වැටෙනවා. උපරිමයේ 2.5ක් වෝල්ට් වෙන වෝල්ටීයතාවයක් යනවා. හරිද? සෙනර් ඩයෝඩයෙන් කැපිලා යන්නේ නැහැ. යාමනය වෙන්නේ නැහැ. අපේ ගොඩක් දරුවන්ට හුරු මේක මෙහෙම කැපිලයයි කියලා නේ. නෑ එහෙම වෙන්න නම් 3.3ට වඩා වෝල්ටීයතාවය වැඩි වෙන්න ඕන. එහෙම වැඩි වෙලා නැහැනේ 2.5 ඒකින්ද සම්පූර්ණ තරංගයම පීඩනවා. දැන් අපි බලමු දෙවෙනි අර්ධ වක්‍රයේදී මොකද වෙන්නේ කියලා. මේ දෙවෙනි අර්ධ වක්‍රය ගත්තාම මම මේ පාඩම ගන්නම්. දෙවෙනි අර්ධ වක්‍රය ගත්තාම ඇනෝඩයටයි ධන ලැබිලා තියෙන්නේ. ධන ද්‍රව්‍යතාවයයි. එතකොට දැන් පල්ලහැදී මේ උදාසීන අග්‍රය තමයි ධන වෙන්නේ නේද? වැඩි වෝල්ටීයතාවයක තියෙන්නේ. ධන ඇනෝඩයට ලැබිලා. එහෙනම් මේක පෙර නැඹුරු වෙනව නේද? වෝල්ට් 0.7ට වඩා වැඩි. ඒක නිසා පෙර නැඹුරු වෙනවා. පෙර නැඹුරු වෙන ඩයෝඩයක් කරහා පෙර නැඹුරු වුණාම මේකේ සෙනග කතාවක් තියනවද? නෑ. පෙර නැඹුරු වුණාම සෙනග කතාවක් නැහැ. එයා හරහා පිහිටන්නේ පෙර නැඹුරු වෝල්ටීයතාවය පමණයි. නේද? එහෙනම් අපිට හම්බෙනවා මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක්. මොනේද? හරි. දිග වැඩි වුණා පොඩ්ඩක් නේ. අපිට හම්බෙනවා මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක්. හරිද නේද? හරි. එතකොට මේක මොකද්ද? සෙනර් ඩයෝඩේ තිබ්බත් නෑ වගේ. හරිද? VZ ට වඩා අඩුයි වෝල්ටීයතාවය 2.5. ඒක නිසා වෝල්ටීයතාවය කැපිලා නැහැ. යාමනයක් වෙලා නැහැ. යාමනය වී නැත. පැහැදිලිද? මේ වෙලාවේදී සෙනර් කතන්දරයක් නැහැ. ඩයෝඩයක් සාමාන්‍ය ඩයෝඩයක් විදිහට වැඩ කරලා තියෙන්නේ. හරිද? පෙර නැඹුරුවක් වෙලා තියෙන්නේ. එතකොට ඩයෝඩය හරහා පිහිටන්නේ 0.7ක වෝල්ටීයතාවයක් සිලිකන් නම්. සිලිකන් කියලා ගත්තොත් 0.7ක වෝල්ටීයතාවයක් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපිට උත්තරේ හම්බ වෙලා තියෙනවා. ඒ උත්තරේ තියෙනවද කියලා බලමු ගිහිල්ලා උත්තර ගොඩේ. තියෙනවා නේද? 2. නේ පළවෙනි එකේදී මෙහෙම තියෙනවා. දෙවෙනි එකේදී මුළු වෙලා. මේක තමයි අපේ උත්තරේ. රයිට්. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න මේකෙදි ගන්න ඕන කාරණාව ප්‍රධාන වෝල්ටීයතාවය ධන 5 කියන එක හරි. ඒක අපිට වැඩක් නැහැ. සෙනර් ඩයෝඩයට අපිට නෙමෙයි සෙනර් ඩයෝඩයට වැඩක් නැහැ. සෙනර් ඩයෝඩයට වැඩක් තියෙන්නේ මොකද්ද? එයා ළඟදී කොච්චර වෝල්ටීයතාවයක් තියෙනවද කියන එක තමයි වැදගත්. x ලක්ෂයේදී වෝල්ටීයතාවය 3.3ට වඩා ඉක්මවලා පසු නැඹුරු වුණොත් තමයි යාමනය කරන්නේ. එහෙම නැත්නම් යාමනය කරන්න පුළුවන්කම නැහැ එයාට. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි ඊළඟට යන් 33 වෙනි ප්‍රශ්නේ ට්‍රාන්සිස්ටර් ප්‍රශ්නයක්. මේක දිහා චුට්ටක් වෙලා බලන් ඉන්න. රූපේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර් පරිපථයේ IC ධාරාව කොච්චරද කියලා අහනවා. IC ධාරාව අහන්නේ. හරිද? හරි. එතකොට මම මෙතනින් පොඩි දේවල් ටිකක් ලකුණු කරන්නම්. මෙතනින් එළියට යන ධාරාව IE නේද? මෙතනින් එළියට යන ධාරාව IE. IE. මෙතනින් එළියට යන ධාරාව IE ධාරාවක් එළියට යනවා නේද? හරි. ඊළඟට මෙතනින් ඇතුළට එනවා IT කියලා ධාරාවක් කියලා ගන්නකො ටෝටල් කරන්ට් එක. හරිද? එතනින් එනවා IT ටෝටල්. එතකොට ඔයාලට තේරෙනවා ට්‍රාන්සිස්ටරේට ඇතුල් වෙන IT ඇවිල්ලා IC විදියට මේ පැත්තට බෙදලා යනවා. එතකොට මේ පැත්තට IB විදියට බෙදිලා මෙතනින් එන ධාරාව මෙතනින් පාදමෙන් ඇතුල් වෙන්නේ එයා. එතකොට එයා IB නේද? එතකොට IB සහ IC ධාරාවල එකතුව තමයි IT කියන්නේ. IE කියන්නේත් එයාම තමයි.
පැහැදිලිද? එතකොට මේ දෙන්න සමානයි නේද? හරි. එතකොට IE කියන්නේත් එයාම. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙතනින් ධාරාවක් එනවා. මේ පැත්තට IC සහ IB බෙදිලා යනවා. එතකොට බීටා 99යි කිව්වහම බීටා 99යි කියලා කිව්වහම මෙහෙම එකක් ඕගලන්ටත් එනවනේ. IC සමානයි බීටා IB නේ. එතකොට IC සමානයි 99යි IB නේ. නේද? 99යි IB තමයි IC වෙන්නේ. හරිද? එතකොට මේ පැත්තට IB බෙදිලා ගියා, මේ පැත්තට IC බෙදිලා ගියා. එතකොට IE එහෙම නැත්නම් IT total current එක සමාන වෙනවා මොකේද? CI IB ට. එයි IC සහ IB ගේ එකතුව තමයි total current එක කියන්නේ. ඒකත් පෙන්වන්න ඕනද? මෙතන IC සහ IB ගේ එකතුව තමයි total current එක කියන්නේ. මේක ඇවිල්ලා CI IB වෙනවා. පැහැදිලිද? ඔන්න ඒකත් පැහැදිලියි. හරි. එතකොට IB ධාරාව වගේ 100 ගුණයක් තමයි මෙතනින් මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට යන්නේ. හරි. ඒක පැහැදිලි. එතකොට දැන් අපි හොයන්න ඕනේ IC. IC ධාරාව හොයාගන්න පුළුවන් IB ධාරාව හොයලා ඒ වගේ 99 ගුණයක් ගත්තා නම් IC හම්බ වෙනවා නේද? right. ඒ විදිහට පුළුවන් C හොයාගන්න. ඒතර දැන් බලන්නකො මෙහෙම මම මේකේ මෙතන තියෙනවා මේ මොකද්ද 0.7 වෝල්ට් කියලා කවුරුයි අතරද විමෝචකයයි පාදමයි අතර වෝල්ටීයතාවය මෙන්න මෙතන වෝල්ටීයතාවය 0.7 වෝල්ට් කියලා තියෙනවා. පේනවද ඒක ඔයාලට? මෙතන 0.7 වෝල්ට් කියලා තියෙනවා. ඒ කවුරුයි අතරද? මේ පැත්තේ පාදම විමෝචකය මේ පැත්තේ පාදම. අතර පාදමයි විමෝචකය අතර වෝල්ටීයතාවය තමයි 0.7 කියලා තියෙන්නේ. හරිද? එතකොට මුළු වෝල්ටීයතාවය 10.7යි හින්දා පාදම දී වෝල්ටීයතාවය කීයද? පාදමේදී වෝල්ටීයතාවය වෙන්නේ 10යි. පැහැදිලිද? එහෙනම් මම මෙන්න මේ පාර දිගේ බහින්නයි යන්නේ. මොකද මම බහින්න යන පාර මෙන්න මෙතනින් මෙතනින් මෙහෙට ඇවිල්ලා මේ පාර දිගේ මෙතෙන්ට බහිනවා. හරිද? එතන වෝල්ටීයතාවය 10යි. හරිද? ඒකට මම කර්චොෆ් සමීකරණය දාන්න යන්නේ. ඒතර කර්චොෆ් සමීකරණය දාලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. පැහැදිලිද? right. හරි. මේක බලන්නකෝ. ගන්නම්. මේ පැත්තෙන් තියෙනවා 10.7යි. එතකොට IT කියලා කියන්නේ CIIB ඊළඟට වතාවක් ඒ ප්‍රතිරෝධයගේ කීයද 100 ඕම්. හරිද? මේක මෙන්න මෙයා හරහා තියෙන විභව වැස්ම මේ ප්‍රතිරෝධය හරහා තියෙන විභව වැස්ම ඊළඟට එකතු කිරීම මෙතනින් 10 වැඩි කිරීම 10යි කියන්නේ 10 වැඩි කිරීම 10 3යි වතාවක් IB නේද? IB මේක සමාන වෙනවා මොකේද ළමයි? මේක සමාන වෙනවා 10ට නේ. වෝල්ට් 10යි මෙතන වෝල්ටීයතාවය. මේක 10ට සමාන වෙනවා. හරිද? right. මේක වෝල්ට් 10ට සමාන වෙනවා. ඒතර මම මෙතන බලපුවාම ඕගොල්ලන්ට පේනවා CIIB පොදුවේ මම එළියට ගන්නම්. IB පොදුවේ එළියට ගත්තාම මෙතන පේනවා 100 වැඩි කිරීම 100. එතන 10 4යි නේද? 10 4යි. මෙතන පේනවා ඔයාලට 10 වැඩි කිරීම 10 3යි කියන්නේ 10 4යි. මේක තමයි සමාන වෙන්නේ 10යි වෝල්ට් වලට. ඒ 10යි වෝල්ට් තමයි පාදමේ වෝල්ටීයතාවය.
ඒතර IB සමාන වෙනවා 10 බෙදීම දෙවතාවක් 10 4කට නේද? ඒ කියලා කියන්නේ මේක සුළු කරලා ගත්තාම ඔයගොල්ලන්ට තේරෙනවා 0.5 මිලි ඇම්පියර් කියලා එනවා IB. පැහැදිලිද? IB මිලි ඇම්පියර් 0.5 නම් IB කීයද මට ආවේ? IB ආවා 0.5 මිලි ඇම්පියර් කියලා. ඒක වගේ 99 ගුණයක් තමයි IC වෙන්නේ නේද? මෙතන දාන්න එපා 99. IC වෙන්නේ මේ වගේ 99 ගුණයක්. ඒතර 0.5 ගුණ කිරීම 99යි. මේක එනවා 49.5 මිලි ඇම්පියර් කියලා. පැහැදිලිද? එතකොට ඒක මෙතන තියෙනවා. පැහැදිලිද? මේක තමයි උත්තරේ. 49.5 මිලි ඇම්පියර් කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. හරි. එතකොට මේකෙදී රචනා ප්‍රශ්නයක් විදිහට සම්පූර්ණයෙන්ම අපි අර දානවා වගේ පුඩුව සම්පූර්ණ පුඩුවටම කර්චොෆ් නියමයේ දාලා ඒතර රචනා ප්‍රශ්නයක් වගේ ලොකුවට විසඳන්න යන්න එපා. සරලව මේ ප්‍රශ්න දිහා බැලුවොත් ඔයගලන්ට තේරෙනවා 100 වතාවක් 100 නේද? එතකොට මෙහෙන් එන්නේ 100යි IB. ඔන්න මම කෙටියෙන් හිතන විදිය කියලා දෙන්නේ. මෙහෙන් එන්නේ 100යි IB. හරිද? එතකොට මේ IT ඕනේ නැහැ. ඒව හිතන්න ඕනේ නැහැ. මම ගාන හදලා පෙන්නන්න අයියේ ටික දැම්මේ. හරිද? 100යි IB එනවා. හරිද? මේ පැත්තට 1යි IB යනවා. මේ පැත්තට 99යි IB යනවා. 99යි IB යනවා IC ධාරාව විදියට. පැහැදිලිද? හරි. එතකොට 100 වැඩි කිරීම 100 කියන්නේ මෙතන 10 4යි. 10 4ක එතන 10 4ක් තියෙනවා නේද? right. මෙතන කීයද? 10යි k කියන්නේ 1යි 1 වැඩි කිරීම එතනත් 10 4ක් තියෙනවා. හරිද? එතකොට 10 4 දෙවතාවක් 10 4 වෙනවා මෙතන. මෙතනින් මෙතෙන්ට තියෙන විභව බැස්ම වෙනවා දෙවතාවක් 10 4 වතාවක් IB. හරිද? ඒකෙන් IB යුක්ත කරන්න පුළුවන් පටස් කාලා දෙවතාවක් 10 4 වතාවක් IB සමානයි 10ට. හරිද? ඕකෙන් අපිට සුළු කරලා ගත්තාම ලේසියෙන් මෙයාව ගන්න පුළුවන්. වැදලිද? රයිට්. ඒ විදිහට හිතුවනම් මේ ගාන ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඊළඟට ලොජික් ගේට්ස් වලින් ප්‍රශ්නයක් දීලා තියෙනවා. ගේට්ස් වලට අදාළව අපි කතා කරගෙන යමු. එතකොට මේකේ බලන්න ඕන රූප වලින් දැක්වෙන්නේ තාර්කික පරිපථ හතරකේ ස්විච් දෙකක් ආධාරයෙන් පාලනය වන විදුලි බුබුලක් ස්විච් දෙකම විවෘතව හෝ සංවෘතව පවතින විට දැල් වී තිබිය යුතුයි. හරිද? එතකොට ස්විච් දෙකම බිඳුව තිබුණත් නේද ස්විච් එකක් මම AB කියන්නම්. AB කියන්න නැතුව අපි ස්විච් 1 කියලා ගමු. ස්විච් 1 අනිත් එක නා ස්විච් 2. හරිද? ස්විච් 1 කියන එක්කෙනා බිඳුව වෙලා ස්විච් 2 කියන එක්කෙනා බිඳුව වෙලා තිබුණොත් බල්බ් එක මොකද වෙන්න ඕන? එක වෙන්න ඕන නේද? තර්ක අවස්ථාව එක වෙන්න ඕන. ඒ වගේම තමයි අනිත් එක ස්විච් 2 කියන කෙනා 1 කියන කෙනයි ස්විච් 2 කියන කෙනයි දෙන්නම එක අවස්ථාවේ තිබුණත් බල්බ් එක එක වෙන්න ඕනලු. හරිද? ඔක තමයි අවශ්‍යතාවය. ඒතර දෙන්නගෙම තර්ක අවස්ථා දෙක සමාන නම් අවුට්පුට් එක එකයි. තර්ක අවස්ථා දෙක අසමාන නම් ඒ කියන්නේ සමාන නම් එකයි අසමාන නම් බිඳුවයි. මේ සමාන වෙලා හින්දා මෙයා එකයි. මෙතන සමාන වෙලා හින්දා මෙයා එකයි. එහෙම නේද? හරි. එහෙම වෙන්න ඕන. හරි. දැන් අපි බලමු මේ ගේට් ටිකට ඒ ටික දාලා මොනවද එන්නේ කියලා. මේ ගේට් එක ඔයගොල්ලන්ට පේනවා XOR එකක් කෙලවරේ not එකකුත් සෙට් වෙලා තියෙනවා මෙතන. නේද? එතකොට දෙන්නා ප්‍රතිවිරුද්ධ අවස්ථාවල පවතිද්දී XOR එකේ output එක එකයි. ඒක not එකක් සම්බන්ධ වෙලා තියෙන ඉඳ බිඳුවයි. එතකොට මෙතන බිඳුව තිබුණොත් මෙතන බිඳුව තිබුණොත් තිබුණොත් දෙන්නා සමාන අවස්ථාවල පවතිනවා. එතකොට output එක මොකද්ද? output එක බිඳුවයි. බිඳුවේ
not එකක් සම්බන්ධ වෙලා තියෙන හින්දා එකයි. හරිද? right. ඊළඟට අපි රතු පෑනෙන් ලියමු. දෙන්නම එක එක වෙලා තිබුණොත් මොකද වෙන්නේ? දෙන්නම සමාන තර්ක අවස්ථාවල තියෙන x වාර එකකින් කියන්නේ එහෙනම් output එක බිඳුව කරන්න කියලා not එකක් තියෙන හින්දා ඒකෙත් output එක එකයි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේක okay අපේ වැඩේට. පැහැදිලිද? right. B එක මොකද්ද? AND එකක්. AND එකේ බිඳුව බිඳුව ආපු වෙලාවට AND එකේ බිඳුව බිඳුව ආපු වෙලාවට output එක බිඳුවයි. නේද? එක එක ආපු වෙලාවට නම් ඒ කියන්නේ switch දෙකම දාලා තියෙන වෙලාවට නම් අවුලක් නැහැ. මෙතන එකයි මෙතන එකයි තියෙන වෙලාවට නම් output එක එකයි. නමුත් එක අවස්ථාවකදී ඒක අපිට අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නැති නිසා එයාව ගැලපෙන්නේ නැහැ. මෙයාව ගැලපෙන්නේ නැතු වෙනවා. O එක ගත්තාම නේද? O එක ගත්තාමත් ඕගොල්ලන්ට පේනවා එක එක කියන අවස්ථාවේදී නේද? output එක එකයි. බිඳුව බිඳුව කියන අවස්ථාවේදී අපේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. බිඳුව බිඳුව කියන අවස්ථාවේදී output එක කීයද? බිඳුවයි නේ. මොකද දෙන්නම නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක්වත් නැහැ. නේද? එක්කෙනෙක් හෝ එක නම් output එක එකක් වෙනවා නේද? ඔය එකේ. දැන් මේකේදී බිඳුව බිඳුව කියන අවස්ථාවේදී අපේ වැඩේට ගැලපෙන්නේ නැති නිසා මෙයාව අතාරින්න වෙනවා. එයාව අපිට ගැලපෙන්නේ නැහැ. හරි. හරි. ඊළඟ එකට ගියාම ඒකේ ඕගොල්ලන්ට තියෙනවා ඒකත් අපි අර විදිහටම බලමු. බිඳුව බිඳුව දාලා බලමු. බිඳුව මෙතෙන්ටත් බිඳුව දැම්මාම නේද? AND එකේ එක එක වෙලා තියෙනවා. එක එක නම් එක වෙනවා. නේද? මෙතෙන්ට ඇවිල්ලා තියෙන බිඳුව 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 නම් මෙතන බිඳුවයි AND එකක්. එහෙනම් බිඳුව එක නම් ඕ එකේ එකයි. එහෙමනම් ඔන්න අපේ වැඩේ බිඳුව බිඳුව වෙලාවට හරි. බිඳුව බිඳුව වෙලාවට output එක එක ආවා. ඕකේ. ඊළඟට අපි බලමු මෙහෙම රතු පාටින් දාමු අපි දෙවෙනි අවස්ථාව. එක එක වෙලාවට මොකද්ද? මෙයත් එක මෙයත් එක. ඒ වෙලාවට මෙතන AND එකේ බිඳුවයි මෙතෙන්ට බිඳුවක් එනවා. මෙතෙන්ටත් බිඳුවක් එනවා නේද? බිඳුව බිඳුව කියන්නේ AND එකේ output එක බිඳුව. මෙතෙන්ට AND එකේ එක එක එනවා output එක එකක් වෙනවා. බිඳුව එක ආපුවමත් output එක එකයි. එහෙනම් ඔන්න දෙවෙනි අවස්ථාව අපේ එක එක ඒ කියන්නේ ස්විච් දෙකම ඔන්න අවස්ථාවෙත් වැඩේ හරි. එහෙනම් අපේ D කියන කෙනත් මේකට ඕකේ වෙනවා. හරිද? එහෙනම් AD පමණක් කියන උත්තරේට තමයි අපිට යන්න වෙන්නේ. A සහ D පමණක් කියන උත්තරේට යන්න වෙනවා. අනිත් දෙකම ගැලපෙන්නේ නැති වෙනවා නේද? right. ඒතර logic gate ප්‍රශ්න නම් ඕගොල්ලන්ට බොහොම හුරුයි. ICT වලත් ගොඩාක් කරනවා. ඒක නිසා මේ වගේ ප්‍රශ්නයක් වැඩි වෙලාවක් යන්න නැතුව කොට නා ගන්නම පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. ඊළඟට තියෙනවා මේ මුහුර්ජනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නත් අපි නිතර දැකලා තියෙනවා. ගුවන් විදුලි සම්ප්‍රේෂණ හා සම්බන්ධ විද්‍යුත් තරංගයක් පහත දක්වා ඇත. විද්‍යුත් තරංග කීපයක් පහත දීලා තියෙනවලු. හරිද? එතකොට A කියලා තරංගයක් තියෙනවා අපිට පේන්න තියෙනවා සංඛ්‍යාතයේ අඩු නේද? තරංගයක් තියෙනවා. B කියලා තරංගයක් තියෙනවා සංඛ්‍යාතයේ ගොඩක් විශාලයි. සංඛ්‍යාතයේ තනින් තන වෙනස් වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. මේ හරියදී සංඛ්‍යාතයේ අඩුයි. ඊළඟට ඊට මුල හරියදී සංඛ්‍යාතයේ වැඩි. ආයේ මේ හරියට යනකොට සංඛ්‍යාතයේ අඩු වෙලා තියෙනවා. එහෙනම් අධිසංඛ්‍යාත තරංගයක් සංඛ්‍යාතයේ වෙනස් වෙමින් තමයි ගමන් කරලා තියෙන්නේ. ඒකත් පේනවා. C කියන එක ගත්තාම අධිසංඛ්‍යාත තරංගයක් සංඛ්‍යාතයේවත් විස්තරයේවත් වෙනසක් වෙලා නැහැ. D කියන කෙනා ගත්තාම අධිසංඛ්‍යාත තරංගයක් විස්තරය අඩු වැඩි වීමක් වෙලා දිනවා පේනවා නේද? විස්තරයේ මේ විස්තරය අඩු වැඩි වීමක් වෙලා තියෙනවා. හරිද? right. එහෙනම් ඔන්න තරංග හතර අපි තේරුම් ගත්තා. එතකොට අපි දන්නවා පුතේ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය කරද්දී අපි දැන් FM channel එකක් අහනවා කියලා හිතන්නකෝ. මොකද්ද channel එක අපි කියමුකෝ මොකක් හරි එකක් 88.1 88.1 කියලා හිතන්නකෝ. එතකොට මේක මොකක්ද 88.1 කියන්නේ? මොන වගේද මේ කියන්නේ? මෙගාහර්ට්ස් වලින් නේ. එතකොට මෙගාහර්ට්ස් වලින් තියෙන තරංගයක් අපිට අහන්න පුළුවන්ද? අපිට ඇහෙනවද? නෑ නෑ එච්චර පරාසයක් අපිට අහන්න බෑ නේද? එහෙනම් මොකද්ද මේ මෙගාහර්ට්ස් වලින් කියන්නේ?
මෙගාහර්ට්ස් වලින් කියලා කියන්නේ ගුවන් විදුලි තරංගය සම්ප්‍රේෂණය කරද්දී එයා වාහක තරංගයක මුහුර්ජනය කරලා තමයි එවන්නේ. එහෙම කිව්වට තේරෙන්නේ නැහැනේ. හරිද? අපි මෙහෙම හිතන්නකෝ. ලියුමක් දානකොට ලියුම කවරයක් ඇතුලේ දාලා යවනවා. නේද? ලියුම දාලා යවනවා මොකක් ඇතුලේද? කවරයක් ඇතුලේ දාලා අලවලා යවනවා. පැහැදිලිද? ලියුම දාලා යවනවා කවරයක් ඇතුලේ. හරි. එතකොට මෙන්න මේ කවරේ තමයි අධිසංඛ්‍යාත තරංගය. ඇතුලේ තියෙන ලියුම තමයි අපිට ඇහෙන ශ්‍රව්‍ය තරංගය. මේ ඇතුලේ තියෙන ලියුම. ඒක තමයි විස්තරේ ලියලා තියෙන්නේ. නේද? right. ඒතර ඇතුලේ තියෙන ලියුම තමයි අපිට ඇහෙන ශබ්ද සංකේතය. ශබ්දේ. හරිද? ඒතර ලියුම කවරේට දැම්ම කියලා කියන්නේ මොකද්ද? අධිසංඛ්‍යාත තරංගය අපේ සංඥාවට අනුව මුහුර්ජනය කරා කියන එක තමයි කියන්නේ. පැහැදිලිද? අධිසංඛ්‍යාත තරංගය අපේ සංඥාවට අනුව මුහුර්ජනය වීමක් තමයි වෙන්නේ. පැහැදිලි? හරි. එතකොට ඒ අධිසංඛ්‍යාත තරංගය අපේ සංඥාවට අනුව මුහුර්ජනය කළ හැකි ආකාර කීපයක් අපි දන්නවා. මොනවාද ඒ ආකාර? එකක් තමයි අධිසංඛ්‍යාත තරංගයේ මෙන්න මේ විදිහට සංඛ්‍යාතය වෙනස් කරලා පුළුවන් අපිට. ඒතර සංඛ්‍යාතය වෙනස් කරා නම් ඒකට අපි කියනවා මොන මුහුර්ජනය කියලාද ළමයි? සංඛ්‍යාත මුහුර්ජනය කියලා. මුහුර්ජනය. මුහුර්ජනය FM එකක් frequency modulated මුහුර්ජනයට කියනවා modulate කරනවා කියලා frequency modulate. ඊළඟට අපේ අදාළ සංඥාවට අනුකූල වෙන පරිදි අධිසංඛ්‍යාත වාහක තරංගයේ විස්තරය වෙනස් කරා නම් ඒකට අපි කියනවා විස්තර මුහුර්ජනය. මුහුර්ජනය. විස්තරයේ amplitude modulation AM signal එකක්. හරිද? ඒතර මේකේ ප්‍රශ්නෙට උත්තරය ඔයගොල්ලන් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉහත තරංග ආකාර අතුරින් සංඛ්‍යාත මුහුර්ජිත තරංගය වනුයේ මොකද්ද? B නේද? B වල තමයි සංඛ්‍යාත මුහුර්ජනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතය වෙනස් වෙලා තියෙනවා තරංගයේ. මොකේට අනුවද වෙනස් වෙන්නේ? අපේ සංඥාවට අනුව. හරිද? කාගේ සංඛ්‍යාතයද වෙනස් වෙන්නේ? වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් වෙලා තියෙන්නේ අපේ සංඥාවට අනුව. ඒත් සංඛ්‍යාතය වෙනස් වුණා නම් ඒක සංඛ්‍යාත මුහුර්ජනය. වෙනස් වෙන සංඛ්‍යාතය තුල තමයි අපේ සංඥාව ගැබ් වෙලා තියෙන්නේ. හරිද? විස්තර මුහුර්ජනය නම් විස්තරය වෙනස් වෙන්න ඕන. සංඛ්‍යාත මුහුර්ජනය නම් සංඛ්‍යාතය වෙනස් වෙන්න ඕන. මේකේ මුකුත් වෙනස් වෙලා නැහැ. නේද? තරංගෙ හැමෝම තියෙනවා. ඒතකොට මේ තියෙන වාහක තරංගය. මේ කවුද? මේ තියෙන අපේ සංඥාව. ඒ දෙන්න වෙන වෙනම ඉන්නවා. මුහුර්ජනය වුණාම මේ දෙන්නම එකතු වෙලා සංඛ්‍යාත මුහුර්ජනයක් වුණාම මෙහෙම වෙනවා. මේ දෙන්න එකතු වෙලා විස්තර මුහුර්ජනයක් වුණාම මෙහෙම වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මේ වගේ ප්‍රශ්නත් පේපර් එකේ අපිට තියෙනවා නිතර දකින්න පිළිබඳව අවධානය යොමු කරන්න. හරි. ඊළඟට ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් වල අවසාන ප්‍රශ්නය මම කිව්වේ අර ඉස්සෙල්ලා වගේම කාරකාත්මක වර්ධක වලට අදාළවත් තරංග රූප සටහන් ඔයගලන්ට දීලා ප්‍රශ්න යොමු වෙනවා දැකලා තියෙනවා. පැහැදිලිද? හරි. රූප සටහනේ දැක්වෙන්නේ කාරකාත්මක වර්ධක පරිපථයකි. එහි ප්‍රධාන වෝල්ටීයතාව හා ප්‍රතිදාන වෝල්ටීයතාව අතර සම්බන්ධතාවය හොඳින්ම පෙන්වන ප්‍රස්ථාරය වනුයේ. ප්‍රධාන වෝල්ටීයතාව කියන්නේ මොකද්ද? මෙහා. ප්‍රධාන වෝල්ටීයතාවය කියන්නේ මෙහා V in. ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ මෙහා V out. ඒ දෙන්නම ගන්නෙ කාට සාපේක්ෂවද? මෙන්න මේ භූගතයට සාපේක්ෂව. නේද? එතකොට භූගත අග්‍රයට සාපේක්ෂව ප්‍රධාන වෝල්ටීයතාවය දෙනවා. අවුට්පුට් එකත් භූගත අග්‍රයට සාපේක්ෂව තමයි ගන්න. හරි. ඒක අපි දන්නවා. එතකොට මේකේ ද්විත්ව ජව සැපයුම ධන VCC සහ ඍණ VCC ලබා දීලා තියෙනවා කාරකාත්මක වර්ධකයට. ද්විත්ව ජව සැපයුමක් ඕන කියලා අපි දන්නවා. හරිද? හරි. මේ ඉස්සලාම සර්කිට් එක හඳුන්වනවා. ඊළඟට ඕගොල්ලන්ට පේන්න තියෙනවා අවුට්පුට් එකෙන් ප්‍රතිරෝධයක් හරහා ඉන්පුට් එක පැත්තට ප්‍රතිපෝෂණයක් ලබා දීලා තියෙනවා.
නේද? සාමාන්‍යයෙන් අපි වර්ධකයක් ස්ථායීව භාවිතා කරද්දී ඍණ ප්‍රතිපෝෂණ ලබා ගන්න. එතකොට ඍණ ප්‍රතිපෝෂණයක් ලැබිලා තියෙනවා මෙතෙන්ට. එතකොට අවුට්පුට් එකයි ඉන්පුට් එකයි එකට සම්බන්ධ වුණාම අපි කියනවා ඒකට සංවෘත පුඩු අවස්ථාව කියලා. ඒ කියන්නේ දෙන්න වෙන් වෙලා නැහැ. අවුට්පුට් එකෙන් කොටසක් ඉන්පුට් එක පැත්තට දීලා තියෙනවා. එහෙනම් මේක සංවෘත පුඩු අවස්ථාවේ පවතින නේද? සංවෘත පුඩු නේද? ඍණ ප්‍රතිපෝෂණ අපි හඳුනා ගන්න දේවල් මේ කියන්නේ ඍණ ප්‍රතිපෝෂණ නේද? කාරකාත්මක වර්ධකයක් අපවර්තක අග්‍රේටයි සංඥාව දීලා තියෙන්නේ. එහෙමනම් මේක අපවර්තකත් වෙනවා. අපවර්තක අවස්ථාවේදී භාවිතා කරලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මේකේ අහන්නේ ළමයි මොකද්ද? ඉන්පුට් වෝල්ටේජ් එකට අදාළව මෙන්න මෙයාට අනුරූපව මෙයාගේ හැසිරීම පෙන්වන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහන්නේ. දැන් මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම් Vin කියන්නේ මොකක්ද කියලා. ඉන්පුට් වෝල්ටේජ් එක කියන්නේ මොකක්ද? ඉන්පුට් වෝල්ටේජ් එක කියලා කියන්නේ මෙන්න මේ අපවර්තක අග්‍රයේ සහ අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවයන්ගේ වෙනස. එහෙනම් Vin සමානයි මොකද්ද? V ධන අඩු කිරීම V ඍණ. මොකද්ද ළමයි V ධන කීවේ? V ධන කීවේ අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාවය. V ඍණ කීවේ මොකද්ද ළමයි? V ඍණ කීවේ අපවර්තක අග්‍රයේ වෝල්ටීයතාවය. මේ දෙන්නගේ වෙනස. පැහැදිලි තමයි Vin කියලා කියන්නේ. හරිද? right. ඒතර V out කියලා කියන්නේ ප්‍රතිදානය ගන්න එක. දැන් මම මෙතන ප්‍රස්ථාරයක් අඳිනවා. අපි ඇඳලා බලමු මේ ප්‍රස්ථාරය මෙතන තියෙනවද කියලා බලමු. හරි. මේකෙදි අපි ඉන්පුට් එකට අනුරූපව අවුට්පුට් එක තමයි ප්‍රස්ථාරගත කරන්නේ. මොකද්ද? V ඉන්පුට් එක. මේක V අවුට්පුට් එක. ඉන්පුට් එකට අදාළව V අවුට්පුට් එක ප්‍රස්ථාරගත කිරීමක් කරන්නේ. හරිද? ඒකනේ අහලා තියෙන්නේ නේ. අහලා තියෙන්නේ මොකද්ද ළමයි? මේ ප්‍රධාන වෝල්ටීයතාවය හා ප්‍රතිදාන වෝල්ටීයතාව අතර සම්බන්ධතාවය. ඒ දෙන්න තමයි අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඒ දෙන්නව ප්‍රස්ථාර දෙකට දැම්මා. ඉන්පුට් වෝල්ටේජ් එකට අනුව අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙන විදිය තමයි අහලා තියෙන්නේ. හරිද? right. දැන් අපි බලන්න ඕන මෙන්න මේ අග්‍රේ නැත්නම් මේ දෙන්නගේ ස්වභාවය ධනද ඍණද කියලා. ඒ කියන්නේ මෙයාගේ V ධන ඒ කියන්නේ අපවර්තක නොවන අග්‍රේ වෝල්ටීයතාවය V මේ හරියදී ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය මෙතනින් මේ පැත්ත ගත්තොත් මේ පැත්තට තියෙන්නේ V in ධන නේද? V in විශාලයි බිඳුවයි. ඒ කියන්නේ බිඳුවේ තමයි මේ පැත්ත ධනනේ. මේ පැත්ත ගත්තොත් V in කුඩයි බිඳුවයි. හරිද? V in කුඩයි V in විශාලයි බිඳුවයි කියන්නේ මොකද්ද? මේකෙදි කියවෙන්නේ ධන ද්‍රවීයතාව නෙමෙයි ධන ඒ කියන්නේ අපවර්තක නොවන අග්‍රේ වෝල්ටීයතාවය විශාලයි අපවර්තක අග්‍රේ වෝල්ටීයතාවයට වඩා. එහෙම වුණොත් මෙයා V ඉන්පුට් එක ධන වෙනවා. අනිත් පැත්තට ගිහින් බලපුවාම V ධන එක කුඩයි V ඍණ එකට වඩා. එතකොට ඒකේ වෝල්ටීයතාවය විශාල වුණොත් මේ පැත්තේ මොකද වෙන්නේ? මේ පැත්තේ V in ඍණ වෙනවා. V in ඍණාගයක් වෙනවා. ඒතර V in මේ පැත්තට එන්නේ. හරි. දැන් අපි මේ දෙන්නගෙන් මොන අවස්ථාවේද මේක තියෙන්නේ කියලා බලන්න ඕන. ඒතර බලන්න ළමයි මේකේ ධනාග්‍රේ ප්‍රතිරෝධයක් හරහා භූගත කරලා තියෙනවා. හරිද? right. ප්‍රතිරෝධයෙන් ධාරාවක් ගලනවා නම් ගලන්න ඕන කොහෙටද? කාරකාත්මක වර්ධකයේ අපවර්තක අග්‍රය තුලට තමයි ගලන්න ඕන. නමුත් අපි දන්නවා කාරකාත්මක වර්ධකයක් තුලට ධාරා ගලන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්මක් තියනවද? නැහැ. විභව බැස්මක් නැහැ. එහෙමනම් මෙයාගේ වෝල්ටීයතාවයේ වෝල්ට් 0යි. එයාගේ වෝල්ටීයතාවයේ 0 නම් මෙයාව අඩු කරලා ඒ කියන්නේ V ඍණාග්‍රේ වෝල්ටීයතාවය අඩු කරලා එන අගය අනිවාර්යයෙන්ම ඍණාගයක්. එහෙනම් මෙන්න මේ අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද?
එහෙනම් ඉන්පුට් එක කොහොමද වෙනස් වෙන්නේ? ඉන්පුට් එක මේ පැත්තට තමයි වෙනස් වෙන්නේ. හරි. ඒකත් එක්ක අවුට්පුට් එක එන විදිය තමයි අපිට බලන්න වෙන්නේ. එහෙනම් මේ කොටස අපිට අයින් කරලා දාන්න වෙනවා. ඒක මම කරලා දාන්නම්. මේ කෑල්ල අයින් වෙනවා. හරිද? මේ කෑල්ල තමයි එන්නේ. එහෙනම් ප්‍රස්ථාරය අපිට අඳින්න වෙන්නේ මෙන්න මේ විදියට. අපි දන්නවා නමුත් ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එක වැඩි වේගන යනකොට කොහොමද ඒක වැඩි වෙන්නේ? V output සමානයි A වතාවක් V input. A කියන්නේ මොකද්ද ළමයි? වෝල්ටීයතාලාභය වතාවක් V input. නේද? අපි දන්නවා සාමාන්‍යයෙන් කාරකාත්මක වර්ධකයක වෝල්ටීයතාලාභය ඉතා විශාලයි. 10.5ක් 10.6ක් විතර අගයක් වෙනවා. එතකොට කුඩා වෝල්ටීයතා වෙනසක් වුණත් ඉතා විශාල වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් එක්තරා අවස්ථාවකට වඩා වෝල්ටීයතාව වැඩි කරන්න බෑ. මොකක්ද අවස්ථාව? ධන VCC ට වඩා වෝල්ටීයතාවය වැඩි වෙන්න බෑ. අනිත් අවස්ථාව ඍණ VCC ට වඩා වෝල්ටීයතාවය වැඩි වෙන්න බෑ. එහෙනම් මේ දෙකේදී පස්සේ සන්තුෂ්ත වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් ළමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් මේකේ කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ගියොත් 1 නෑ 2 නෑ 3 නෑ 4 තියෙන ප්‍රස්ථාරය තමයි අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් මේක තමයි උත්තරේ කියලා ගන්න වෙන්නේ. හරි. එහෙමනම් බහුවර්ණ ප්‍රශ්න ටික අපි ඔක්කොම කතා කරා. 2019 බහුවර්ණ ප්‍රශ්න ටික කතා කරා විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අදාළව. ඊළඟට මම දැන් මේක කොටස් දෙකකට යන්න උනානේ අපිට රෙකෝඩින් ටයිම් ගැටලුවක් වෙච්ච නිසා. ඒක නිසා අපි තුන්වෙනි වීඩියෝ එකේ විදියට මම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් ඕගොල්ලන්ට අරන් එන්නම්. ආයෙත් කියනවා බහුවර්ණ ප්‍රශ්න දිහා බහුවර්ණ ප්‍රශ්න විදියට බලන්න. බලලා උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. රචනා ප්‍රශ්න විදියට විසඳන්න යන්න එපා. මම මෙතන විසඳද්දී විස්තර කරාට රචනා ප්‍රශ්නයක් විදියට ඒක ඕගොල්ලන්ට තේරුම් ගන්න උදව් වෙන්න තමයි එහෙම විස්තර කරේ. එහෙම නැත්නම් ලේසියෙන් බලන්න පුරුදු වෙන්න ප්‍රශ්න දිහා. පැහැදිලිද? එතකොට එහෙම කරලා ඕගොල්ලන්ට බහුවර්ණ වැඩි ප්‍රමාණයකට උත්තර ලියා ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු කීයක් හම්බ වෙනවද? 0.7යි හම්බෙන්නේ නේද? එක බහුවර්ණ ප්‍රශ්නයකට. ඒ වගේ ප්‍රශ්න 50ම හරි ගියොත් ලකුණු 35ක් MCQ ප්‍රශ්න පත්‍රයට සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ ලකුණු 35ම ඔයගොල්ලන්ට ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් තුන්වෙනි කොටසේදී නැවත හම්බෙමු. අයුබෝවන්.